අයිබෝන දෙන්න බික් බෝග සමඟ ඔබ සජීවී එකතු වෙන්නේ මේ දවස්සල මේ ෆ්ලටොක්සින් ගැන තමයි හැමෝම කතා කරන්නේ හැබැයි ඒට වඩා තවත් ගොඩක් දේවල් අපිට කතා කරන්න පුළුවන් පිළිකාකාරක බොහොමයක් වෙනද පොලට ඇවිල්ල තියෙනවා සහපේ සම්බන්ධ දැනුවද නැද කියන කරම මෙතන ගැටලෝ තියන්නේ සහ මෙච්චරකල් මේ ආහරිට අරගෙනත් තියෙන මේකෙන් කොයි වෙලාවක සාධාරණය කරණය කරන බලාපොරොත්තුවන්නේ මේක තිබ මෙචරකල් කෑව ඉස්සරහටත් කන්න ඕන කියලා නමුත් අපි දැනගෙන කනයකයි නොදන කනයකයි ප්‍රශ් දෙක් ඉතින් සාමාන්‍ය ජනතාව විතර මා ඇතුළ ඔබට අපි මේ ගැන දැනුවත්වීම වැදගත්තින්ද ම ආරාධනා කරා සම්බන්ධ වෙන්න අද මහචර ටෙරන්ස් මදුජිත් මහත්මයට ආහාර විද්‍යා සහ තාක්ෂණ දෙපාර්තමේන්තුව පෙරදිනය විශ්වවිද්‍යාලය වෙනුවෙන් එතුම සම්බන්ධන ශ්‍රී ලංකා පෝෂක සංගමය නිරතර ධර්ම කච්චරිතයක් විදිට අයිබොන්න බොත් පිළිගන්න අයිබෝන් චතුර ඒවගේ අපිත් එක් සම්බන්ධන මහචර චන්දි මද වික්‍රමතරක මහත්මිය ජෛව රසායන විද්‍යා අධ්‍යනාංශයේ රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වගේම ශ්‍රී ලංකා පෝෂණ සංගමයේ සභාපතිනි විදිහට අයිබෝන් ඔබතුමියත් පිළිගන්නවා. දැන් ෆ්ලටොක්සින් ගැන කතා කරන වෙලාවේ ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබ මේක ගැන විතරක් නෙමෙයි මොනවා හරි පිළිකාකාරක සම්බන්ධයෙන් දන්නේ නැත්නම් ඔබ කතා කල කියයවි කියලා විශ්වාස කරනවා මොකද ඒක වැදගත්වනවා වගේ මේ තින රසායනික සංගට ගැන අපි දැනුවත්වීම වැදගත්වනවා දිනකට පිළිකාරෝගින් 80ක් වාර්තා වෙනවා එකෙන් 30ක් මේ යනෝ ලංකාවේ. එතනින් අපි ආරම්භ කරමු කතාව සභාපතිනිය විදිරම මුලින්ම කැමති ඔබතුමියකින් ලංකාවේ පිළිකාකාරක විදිහට මේ ෆ්ලටොක්සින් විතරද වාර්තාාවන්නේ වෙනත් දේවල් තිබෙනවද තව වාර්තාාවෙන ඒ මොනවද කොච්චරක් විතර ප්‍රමාණයක් දැන්ට හඳුරගෙන තිනවද ආහාරවල තින් දේවල්. ආහාරවල ඇෆ්ලටොක්සින් පමණක් නෙවෙයි පිළිකාකාරක විදියට දැනට ජාත්‍යන්තර පිළිකා පිළිබඳ පර්යේෂණ සම්බන්ධ ජාත්‍යන්තර ඒජන්සී මගින් හඳුනගෙන තියෙනව විශාල පිළිකාකාරක ප්‍රමාණයක් ඒ අත්තරේ ලංකාවේ බහුලවම තියෙන පිළිකාකාරක තමයි ටුබැකෝ අපි දුම්කොළ භාවිතයෙන් ලැබෙන පිළිකාකාරක එකින් අපිට ගොඩාක් ශරීරයට හිතකර ප්‍රතිඵල ඇති කරනවා අනිත් එක බුලත් බීල් ඒකත් ඉතා බහුලව ලංකාවේ පාවිච්චි වෙන පිළිකාකාරකයක් තමයි ආහාර මගින් විශේෂයෙන්ම අපිට එන්න පුළුවන් පිළිකාකාරකයක් තමයි ඇෆ්ලටොක්සින් කියන්නේ. ඊට අමතරව තව ගොඩාක් ලොකු ලිස්ට් එකක් තියෙනවා. මේ ඇෆ්ලටොක්සින් බුලත් වලින් එන පිළිකාකාරක බීටල් ටුබැකෝ කියන්නේ කාණ්ඩ එකේ උග්‍ර පිළිකාකාරක විදියට සලකනවා මේ ජාත්‍යන්තර ඒජන්සී මගින්. වාර්ෂිකව පිළිකා රෝගීන් ශ්වසන පාර්ගය ආශ්‍රිතව 1200ක් වාර්තාවන බව තොරතුරු තිබෙනවා. එතකොට මේ 1200ටම හේතුවෙන්නේ ඔය කියන දුම්කොළවලින් එන සංගටකද එමනත්ත වෙනත් හේතු තියෙන්න්න පුළුවන්ද සමන දුම්පානය කරන කෙනෙක් නම් බුලත්තිර දුම්පානය කරන කෙනෙක් නම් ඔහුට මේක ලොකු බලපෑමක් තියෙනවාද. දුම්පානය කරන කෙනෙකුට පෙනහළු ආශ්‍රිත පිළිකා හැදීමේ අවදානම ඉතා වැඩි ඊට අමතරව වායු දූෂණය ඒ වගේ දේවල් වලින් එන වෙන අපද්‍රව්‍ය මගිනුත් පිළිකා ඇතිවෙන්න පුළුවන් පෙනහළුවල. ප්‍රශ්න ගොඩක් තිබෙනවා ඒක ඔබට ආරාධනා කරනවා සජීවීව එකතු වෙන්න කියලා. මුලින්ම ඇෆ්ලටොක්සින් කියල කියන්නේ මොකක්ද කියන එක කණ්ඩනය කරගත්තොත් ලේසිවේ අපිට සාකච්ඡා කොට කරම ගැමතිගේ විද්‍යාත්මක පදන ඔබතුමාටම ලබා දෙන මේක කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. ඔව් චතුර දැන් ලෝකයේ දිලීර වර්ග දහස් ගන්නක් ඉන්න. මේ දිලීර ගොඩක් කලාවට හානියක් කරන්න ඒගොල්ලු පසේ ජීවත්වනවා ඒගොලන්ට අවශ්‍ය විදියට එත්තකම ශාකාශ්‍රිතව මේ දිලීර ගොඩක් ජීවත්වෙනවා. මේ දැන් ඔබ දන්නවා ප්‍රාග්ගයිතිහාසික යුගයේ මනුෂ්‍යයා ආයුධ නිෂ්පාදනය කර ගල් වලින් ලී කැබලියෝද. ඒවගේම අදටත් මනුෂ්‍යයාට එරෙහිවම ආයුධ නිෂ්පාදනය කරනවා. මේ වගේම මේ දිලීරත් සමහර දිලීර ආයුධ නිෂ්පාදනය කරන. ඒ ආයුධ නිෂ්පාදනය කිරීමේදී ආයුධ තමයි අපි මේ මයිකොටොක්සින් කියලවට අපි කියන ඉංග්‍රීසියෙන්. මයිකෝ කියන්නේ දිලීර ටොක්සින් කියන්නේ විෂ දූලක. මේ මයිකොටොක්සින් නිෂ්පාදනය කරන දිලීර නිකං සිය ගණනක් මේවට සොවාගෙන තියෙනවා. එතකොට ඒ වගේ ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් වෙන්න මොකද ඒ දිලීරේ ඒවා නිෂ්පාදනය කරලා ඒවා පසේ තියෙනවා අපිට ලොකු හානියක් වෙන්න. ඇයි මේ දිලීර මේ දූලක නිෂ්පාදනය කරන්නේ අර මනුෂ්‍යයාට එරෙහිව ආයුධ නිෂ්පාදනය කරනවා වගේ අනිකුත් බැක්ටීරයා දිලීර සහ ඒගොලන්ට හානි වෙන සතුන්ට එරෙහිව සටන් කරන්නට තමයි මේ දූලක නිෂ්පාදනය කරන්නේ.
ඉතින් අවාසනාවකට වගේ අපි නිතරම ආහාරයට ගන්න ආහාරවලටත් මේ දිලිර එකතු වෙන්න පුළුවන්. ඒ අවස්ථාවක් තමයි දැන් මේ සමාජයේ විශාල කතිකාවතක් ආන්දෝලනයක් ඇති වෙලා තියෙන්නේ පොල් තෙල් වල ඇෆ්ලටොක්සින් තිබීම. ඒ ඇෆ්ලටොක්සින් කියන්නේ එකම මයිකොටොක්සින් වර්ගය නෙමෙයි. ලෝකයේ ප්‍රධාන දිලීර කාණ්ඩ 3ක් ඇත්තටම ඊට අමතරව තව එකක් තියෙනවා 4ක් තියෙනවා. මේගොල්ලෝ තමයි මේ දූලක නිෂ්පාදනය කරන්න. එතොට මේ එක්ස්පලටොක්සින් හදන්නේ ප්‍රධාන වශයෙන් දෙන්න දිලිර දෙක දෙකන ස්පජලස් ෆලේවස් ස්පජලස් පැරසිටිකස් තමයි ප්‍රධාන වශයෙන්ම ඒක පිතරයි කරන ඒක තියෙන තොට තෙතමනය ආශ්‍රිත ප්‍රදේශවලද තෙතමනය තුළද එමනත උණුසුම තුළද ඒක දෙකම තුළ තියෙන පුළුවන්ද මේ ගොලන්ට වැවෙන්න හොඳම අවස්ථාව අපේ ලංකාව වගේ දේශගුණයෙන් සපයනු. ගොද අපේ ආර්ධතාවේ ඉහලයි සාමානෙන් 70%ක් 75ක් විතර වෙනවා තෙතමනය. ඒත් එකම අපේ ගර්ම කලාපී රටක් නිසා උණුසුම් මේ තත්ව දෙකම ඉතාමත් වැදගත් මේ අඩුතාව බලපාන ප්‍රධාන සාධ අනිවාර්යම. ඒක නිසා තමයි දැන් අපි ධාන්‍ය වර්ග විශේෂයෙන් ගබඩා කරනකොට මේ ආර්ධතාවේ වැඩි විශේෂම කළුවර ස්ථානවල ගබඩා කරහම උණුසුම් ස්ථානවල මේ දිලිර ඉතාමත් පහසුවෙන්ම වැඩෙන්න්නට පුළුවන්. චතුර සඳහන් කළේ ඇස්පජිලස් ෆ්ලේවස් පැරසිටිකස් වලට අමතරව තවත් ඇස්පජිලස් වර්ග මේ සම්බන්ධයෙන් දායක වෙනවා. හැබැයි ඒවගේ දායකත්වය ප්‍රාමාණිකව කුඩයි. ඇස්පජිලස් නෝමියස් කියල එකක් තියෙනවා. ඊට අමතරව තවත් පෙනිසීලියම් වර්ගත්න් ෆියමෝනිසින් කියන ෆිවසාරියම් කියන දිලීරත්න් මේ ඇෆ්‍රටොක්සින් කාණ්ඩේ මයිකටොක්සින් නිෂ්පාදනය කරන්නට දායක වෙන. දැයි කියන්නේ මේ කියන විදිහ අනුව ධාන්‍ය වර්ග බොහොමයක තියෙන්න්න පුළුවන්. ඇත්තරම සෛද්ධාන්තිකව ගත්තොත් ගොඩක් ධාන්‍ය වර්ගවල හැදෙන්න්නට පුළුවන්. නමුත් අපි දැන් ලෝකයේ දැකල තියෙන වාර්තා අනුව මේ වනතෙක් වාර්තාවීම් අනුව ප්‍රධාන වශයෙන්ම මේ දිලීර වලින් හානියට ලක්වෙන්නේ ලෝකයේ ගත්හම බඩයිරිඟු රටකජු ඊට අමතරව අපි කොටන් සීඩ් කියල කියනෝ කපු ඇට මොකද කපු යට තෙල් ලෝකයේ ප්‍රධාන නිෂ්පාදනයක්. ඊට අමතරව ලංකාවට ඉතාමත්වදකත් පොල් මේව තමයි ප්‍රධාන වශයෙන් ඊට අමතරව කුළු බඩුවල මතන අපිට මේක තත්ව බලන්න පුළුවන් එතකොට කොහොමද කියලා අපිට දර්ශන චාරූප සමඟ බැලුවොත් ඔබට තේරේවී කියල දැන් අපි මේ පළවෙනි පින්තූරය අපි දකින්නේ පොල් බෑවක්. තර මේ පොල් බෑව සාමාන මේ වගේ පොල් බෑ ඕන තරන් අපිට අපේ ගවල මනං ඕන තරම් දැකල්තිනවා. එතොට අපි අනික් පත්තර ගත්තොත් පොල්තෙල් හිඳින්න පළමු අමස්ථාවේම අපි සාමානෙන් ගෙදර දිකරන්න මේක දුමට දානවා එමනත්තම් වේලෙන දාන ඒ අවස්ථාය කොහොමත් මේක නිර්මාණයලා මේ වගේ පෙරුමන තියන මේක ඉතින් ඇත්තරම කොහොම හොයාගන්න මේ අප්‍රටොක්සින් තියනවා කියලා හොඳ ප්‍රවේශයක් චතුර මෙතනදී වෙන්නේ දැන් අපි සාම්ප්‍රදායක පොල්තෙල් කර්මාන්තයේදී අපි කොප්පරා පොල් ගෙඩිය බින්දලා මේ පොල් මදය අව්වේ වේලගන්න ඊට අමතර කොප්පරා උදුන් කියලත් තියෙනවා. එතකොට දැන් එක දිකට අව්ව තියෙනවනම් මේක ප්‍රශ්නයක් වෙන්න අවුවෙන් හොඳට මේක තෙතමනේ 6-7 දක්වා අඩුවෙන් ඕනේ 6-7 දක්වා අඩුනහම මේ දිලීරයෙන් ලොකු හානියක් වෙන්න. නමුත් අපේ ගොඩක් වෙලාවට දැන් අව්ව දවස් දෙකක් තියෙනවා ඊට පස්සේ නෑ. එතකොට අපේ නිෂ්පාදකවරු කරන්නේ ඒවා කොහැරි ගබඩා කරලා තියලා ආපහු අව්වාහම එලියට දාන. ඉතින් මේ වගේ අනිතක කොප්රාවලට සාමාන්‍යයෙන් අනිත්ත නිෂ්පාදනවලට යොමු වෙලා ඉතිරි වෙන පොල්ටික තමයි ගොඩක් කලාවට ලැබෙන්න දැන් ඩෙසිකේටඩ් කොපනට දිසිදි පොල් වගේවට යොමු කල්ලා ඉතුරු ටික තමයි ඉතින්. එන්ද සාමාන්‍යයෙන් තත්ත්වයෙන් අඩු. මෙන්න මේ කාර්යාවලියේදී දිලීර වර්ධනය වුණොත් පමණමයි මේ ඇෆ්ලටොක්සින් කියන රසායනිකය ජනනය වෙන්නේ. ඒ ඇෆ්ලටොක්සින් කියන රසායනිකය අපේ තෙල් නිෂ්පාදනය කරගන්නකොට අපි උකහා ගන්නකොට තෙල් වලට කාන්දු වෙනවා. ඉතුරටික අපි පුන්නක්කු විදියට පාවිච්චි කරන්නේ ඒ පුන්නක්කු මගින් අපේ සත්තාහාරවලටත් මේ අප්‍රටොක්සින් කියන කාණ්ඩය ඇතුල්ලනවා. හැබැයි මෙහෙම නැතුව තෙල් අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන්. උදාහරණයකට අපි නැවුම් පොල් තෙල් වර්ජින් කොකනට් ඔයිල් කියන තෙල්වල අප්‍රටොක්සින් එන්නට කිසිම හැකියාවක් නැහැ. මහිතර මේක ගොඩක් පොල්ත නිෂ්පාදනය කර දන්න නැති හිද දැන් පොල් ගෙඩිය ගොඩක්කනකට අමතකනින්ද පොල් ගෙඩිය පිළිලි හල ගෙනාවෙන් පස්සේ ඉට පස්සේ මූලිකාදීරයේදී වෙන්නේ මේක කට ඉවත් කරන එල්ල පස්සේ පොල් ගෙඩිය අරගන්න ඊට පස්සේ ගොඩක් කලාවට
වර්ජින් කොක්නටුල ලං මේක රැහැලා අපි කළුපාට කුරුට්ට කොටස ඉවත් කරනවා. ඉවස සුදු පාට ඉට අමතරව මේ වතුරොටිකාරගෙන එක යවනවා පාන නිර්මාණය කරන්න ඊට පස්සේ මේ සුදු කොටසෙන් තමයි පොල්තෙල් නිර්මාණය කරන්න වර්ජින් කොක්නටවල් නිර්මාණය කරන්න. එතකොට වේලීමක් වියලනයක් කෙලින්ම නැහැ මේක ගත්තා ඒගොලෝ පොල්තෙල් නිර්මාණ නිෂ්පාදනය සඳහා යොමු කරනවා. එතන්දි චතුර වෙන්නේ දැන් වර්ජින් කොකනටල් එමත් නැවුම් පොල්තෙල් සාදා ගැනීමේදී ඔබ කිවවාගේ අර කුරුට්ට පයාරෙන් කියලා පිගෙන කුරුට්ට ටෙස්ටා එක අයින් කල්ලිවෙරලා ඒ සුදු මදය අපි ගාගන වීජලනය කරගන්නට ඕන. අර නැත්තං වතුරත්තියද අපිට තෙල් ඉවත් කර ගැනීම අපහසුයි අනිත්තක තෙරකොට ප්‍රයස්වලින් වෙන්නේ ලෙසි එහෙමම් වෙනවා. හැබැයි දැන් මේකම ගන්න එතකොට කළු කුරුට්ට කොටස ගන්නවා අපේ පොල්තෙල් පරිභෝජනය පොල්තෙල් නිපදන්. එතකොට දැන් ලංකාවේ මෙහෙම ලොකු පරිමාණයේ ප්‍රමාණයේ කර්මාන්තශාලා තියෙනවා. එතකොට ඒ වගේ මේ ඇෆ්ලටොක්සින් තියෙන පුළුවන් ඉඩකඩ අඩුයිද මං අහන්නේ? අනිවාර්යයෙන්ම අඩුයි. දැන් අපේ හොඳ කර්මාන්තශාලා මේ කුරුට්ටාශ්‍රිතවර අපිට ලැබෙන සුදු මදය ඒගොල්ලෝ අර විජලනයන්ත්‍රවලින් විජලනය කල්ලා පොල්තෙල් ලුකහා ගන්න ඒ පොල්තෙල ලැෆටොක්සින් ඒ මේ කිසිම සම්භාවිතාවක් නෑ. හැබැයි දැන් අපි මහශාරතුමිය දැන් අපි දකින දේ තමයි ගොඩක් කලාවට මේ වර්ජින් කොක්නටොයිල් හදන නම් විතරයි සුදුමදය වෙන් කරන්නේ. ගොඩක් කලාට සාම්ප්‍රදායක පොල්තෙල් මෝලෙ සිද්ධ වෙන දේ තමයි මේ විදිට දුම්මැස් ඇරි තියෙන පොල් අරගෙන වෙල්ලා මේක දාලා අපි හදන එක. එතකොට මෙහි එන සාම්ප්‍රදායක පොල්තෙල් නිෂ්පාදකයාටත් ප්‍රශ්නයක් තියෙනව නේද? ආනායනික පොල්තෙල්ද සාම්ප්‍රදායිකව අපි නිර්මාණය හදන පොල්තෙල්ද කියන එකට වඩා අපි හිතන්න ඕනේ ඒක හදපු ක්‍රමය කොප්පරා හදලා නම් අපි පොල්තෙල් නිස්සාරණය කරේ. එතකොට අවදානමක් තියෙනවා ඇෆ්ලටොක්සින් හෝ වෙනත් දිලීර දූලක ඒ තෙල්වලට එකතු වෙන්න. හැමතිස්සෙම අපි බලන්න ඕනේ ඒක මොන ප්‍රමිතියෙන්ද නිෂ්පාදනය වෙන්නේ කියන එක සහ අර වර්ජින් කොකනට් ඔයිල් හදන්න අවශ්‍ය පහසුකම් වැඩි කරලා ඒක අඩු මිලට පාරිභෝගිකයට ලබා ගන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයක් රට තුල හදනවා නම් ඒක ගොඩක් වටිනවා. මොකද වර්ජින් කොකනට් ඔයිල් එකක් හරිම ගණන් මාකට් එකේ. මහිතන්නේ දැන් ඔබට ප්‍රශ්න කීපයක් ඇති. එතකොට අපි කන හැම එකේම තියෙනවද නැද්ද කියලා. එතකොට දැන් මේ විදිහ පොල් බෑ අපි දකිනවා සාමාන්‍ය අවස්ථාවලත් තියෙනවා. එතකොට අපි දන්නේ කඩේක මේව තියෙනවා. සමහරව අපි දකිනවා යම් කිසි පුස් පොඩ්ඩක් තිබ්බත් හොදලා අරගෙන ඉවරලා මේක ගන්නවා. එහෙම කරන්න සුදුසුද නැද්ද gedara භාවිතයේදී ඔබතුමා? ඇත්තටම සුදුසු නෑ. මොකද මේ දිලීර කියන දේවල් හැම අවස්ථාවෙම හැම දෙයක්ම ඇහැට පේන්නේ නෑ. අපිට ඇහැට නොපෙනී දිලීර ජාලය ආහාරය තුලට පැතිරිලා තියෙන්න පුළුවන්. පොඩි හරි සැකයක් තියෙනවා නම් මොන හරි ආහාරයක පොල් විතරක් නෙවෙයි රට කජු, ඔය ඇට වර්ග, කජු වර්ග, ධාන්‍යවල අපි පාවිච්චි කරන දිලීර ඇහැට පේනවා නම් අනිවාර්යෙන් අයින් කරන්න ඕන. තවත් ගත්තොත් වර්ණයේ වෙනසක් තියෙනවා නම් සාමාන්‍යයෙන් අපි දන්නනේ පොල් ගෙඩිය බින්දලා දවසක් තිබ්බොත් කහ පාට වෙනවා කියලා පොඩ්ඩක් කියන එක. ඒතකොට ඒ කියන්නේ හුරුලවත් ගන්න හොඳ නැහැ. හොඳ නැහැ. දැන් අපි රට කජු ගත්තොත් රට කජු වල ඇටේ පොඩි වෙනස්කම් තියෙනවා නම් පාටි ඒක පාවිච්චි කරන්න හොඳ නැහැ. සමහර රට කජු තියෙනවා මේ හැකිලිලා වගේ. ඉන්නේ ඒවත් පාවිච්චි කරන්න හොඳ නැහැ. හොඳ පෙනුම තියෙන හොඳ අපිට විශ්වාසදායක විදිහේ ආහාර තමයි අපි පාවිච්චි කරන්න ඕන. රසයේ වායනයේ වෙනසක් වෙලා තියෙනවා නම් ගොඩක් අවදානමක් තියෙනවා මේ දිලීර හැදිලයි කියන එක. ඉතින් ඔහෙම ගත්තම මේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්නයක්. ලූණු ගෙඩිය දෙකට කපලා පළුවක් භාවිතයට ගැනීමේදීත් කන්නේ වස තමයි නොදනුවත්කම නොසලකිලට මුල කියලා. එහෙම වෙන්න පුළුවන්ද? ප්‍රශ්නයක් විදිහට ගමු ගන්න. ලූණු ගෙඩියේ සම්බන්ධය මට හිතාගන්නට අපහසුයි. මෙහෙමයි චතුර දැන් විෂ රසායන ද්‍රව්‍ය, කෘෂි රසායන ද්‍රව්‍ය වලින් ඉතුරු වෙන කොටස් අපේ ආහාරයට එකතු වෙනවා. මේ වගේ දූලක විශාල ප්‍රමාණයක් කුඩා ප්‍රමාණ වලින් ආහාරයට එකතු වෙනවා. ඉතින් මේ අපි කියනවා අවදානම 100% අවදානම අඩු කරන්නට බෑ. ඒක ලෝකේ කොහෙවත් දැන් ඇමරිකා එක්සත් ජනපදය වගේ ඉතාමත් දියුණු රටවල දැන් ඔබ අපි ජෑම් පරිභෝජනය කරනවා වගේ ඇමරිකාවේ ඉතාමත් ප්‍රසිද්ධ ආහාර වර්ගයක් තමයි පීනට් බටර්. අපි මේ රට කජු වලින් සාදාගන්න බටර් කියන පීනට් බටර්. ඉතින් පීනට් බටර් සම්බන්ධයෙන් ඇමරිකාවේ විශාල ප්‍රශ්නයක් මතුවුණා.
ඒක දශක ගන්නාවක් තෙසේ තිබ අයකොලට විසඳ කන්න බැරුණ. ඒ දවස්සල මේ අපි මේක මනින්නේ ඇෆලටොක්සින් ප්‍රමාණය පාට්ස් ප බිලියන් ඒ ඇන ආහාරයේ කොටස් බිලියනයකට ඇෆලටොක්සින් කොච්චරත් තියනවාද කියන තම නිර්ණයක. තොට ඒගොල මුලිම තීරණය කලා 15 PPB 15ට වඩා තියනවන අපි ආහාරයට ගන්න නොසුදුසී කියන තත්ත්වය තමයි ඒගොලු හිටිය. පස්සේ විශේෂෙන්ම යුරෝපාරටවල්ල ඒගොල්ලු ඉතාමත් අඩුවගේකට මේක පත් කර. ඒගොලු 10 විතර සීමාවටාවන ඒගොල්ලු ඇත්තටම 4 සීමාවන්නේ. දැන් අපි ලංකාවේ තීරණය කළ තියෙන 10. හැබැයි මේක තොට 30 දක්වා තියෙන පොල්තෙල් වලද මේ ප්‍රශ්නය අපහු පොල් එතැන්ටත් එනවා. තොට 30යි 10යි මොකක්ද මේ පැටලිල්ලක් ලංකාව කරලා තියෙන 30 නෙමේ චතුර ඇත්තටම අපේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිර්ණය කරලා තියෙනවා. මේකේ ඇෆලටොක්සින් ඉස්සර තිබ්බේ මුළු ඇෆලටොක්සින් ප්‍රමාණය විතරයි බලන්නේ. නමුත් ඇෆලටොක්සින් වල වර්ග ගන්නාවත්තිනවා. ඇෆලටොක්සින් වර්ග 18ක් ඇත්තටම තියෙනවා. ඒකෙන් අපි ප්‍රසිද්ධව කතා කරන්නේ B1 B2 G1 G2 කියන ඒ. එතොට මේකේ B1 තමයි ඉතාමත් දරුණුම සහ වැඩිපුරම අපිට දක්ට ලැබෙන. ඒ නිසා නිර්ණයක දෙකක් දැන් ඉදිරිපත් කළ තියෙනවා. B1 ප්‍රමාණය 5කට අඩුවෙන්න ඕනි ලංකාවේ මම කියන්නේ. මුළු එකතුව 10ට අඩුවෙන්න. දැන් ඔය 30 කියන නිර්ණයකේ මට මතක විතර ඉන්දියාවේ මුළු එකතුව 30ට යන්න ඕන. මුළු එකතුව 10. මුළු එකතුව 10. ඒක තමයි ලංකාවේ දැනට තියෙන පිරිවිතර. එතකොට මේකට අදාළව දැන් ඇමරිකාවේ මේ පීනට් සම්බන්ධයෙන් මේක ලොකු ප්‍රශ්නයක් මතුවෙලා ඒගොල්ලු අන්තිමට ඒගොල්ලන්ගේ ගොඩාක් මහජනතාව දැනුවත් කළ නිෂ්පාදකය දැනුවත් කළ නිතරම ටෙස්ටිං පරීක්ෂණවලට ලක් කරලා අන්තිමට ඒගොල්ලෝ මේ 3කට වඩා අඩු ප්‍රමාණයකට මේකට සමස්ත රටේම අඩු කරගෙන තියෙනවා. ඒක ලොකු ජයග්‍රහණයක්. මම කැනද මේක ලෝකයේ විශේෂම දියුණු රටවල්වලට මේක ප්‍රශ්නයක් වෙලා තිබ්බ. නමුත් ඒගොල්ලෝ පියවරෙන් පියවර ඉදිරියට ගියා. මේ ඇෆ්ලටොක්සින් ප්‍රශ්නේ ප්‍රධාන වශයෙන්ම සාන්ද්‍රණය වෙලා තියෙන්නේ ආසියානු සහ අප්‍රිකානු රටවල. මම හිතන්නේ තව ප්‍රශ්නගත තත්ත්වයන් දැන් ඔබට එනවා ඇති. අපි දැන් ඒගොල්ලෝ දෙක තුන තියාගෙන පරිභෝජනය කරනවා. ඒතර අපේ රටේ ඇමරිකානු FDA එක ගොඩාක් ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ගොඩාක් ලොකු තීරණ ගන්නවා. නමුත් අපේ රටේ ආයතන අපේ රටේ අනිකුත් හැමෝම ප්‍රධාන පෙළේ සමාගම්වලට ප්‍රධාන බහුජාතික සමාගම්වලට කත් අදිනවා ඒගොල්ලෝ ගේනේ වගේ තියෙන මේ හරියට පිරිවිතරයන් පිළිබඳව බැලීමක් කරන්නේ නැහැ. දැන් අපි 10 සීමාවෙ ඉන්නේ ඒගොල්ලෝ 3ක් විතර හිතන කොට කියලා. ඔබතුමිය පෝෂණ සංගමයේ නියෝජනය කරන කෙනෙක් විදිහට දැන් එතකොට මේ රටේ කිරිපිටි වලත් මේක තියෙන්න පුළුවන් නේ. මේ රටේ අනිකුත් ආහාරවලත් තියෙන්න පුළුවන් නේ. මේ වගේ සීමාවන් සම්බන්ධව එතකොට අපි අරගෙන තියෙන නිර්දේශ පිළිබඳව ඔබතුමිය මොකක්ද හිතන්නේ? ආසියානු රටක් විදියට ශ්‍රී ලංකාව මම හිතනවා හොඳ මට්ටමක දැනට ඉන්නවයි කියලා අපිට කරන්න පුළුවන් ඉදිරියේදී කරන්න පුළුවන් දේ තමයි දියුණු රටවල් වල තත්ත්වයට ළඟා වෙන්න සුදුසු විදියට ඒ නිර්ණායක හදාගන්න කටයුතු කරන. මම දැන් ඕකේ ඔය මම ඔබතුමාට දෙන්නයි. මම පහසුයි පත් කිරීමක් නෙමෙයි කරන්නේ. ඒතකොට දැන් ඔය කතාවම තමයි සිද්ධිකා සේනාරත්න මහත්මිය කියන්නේ. ඔව් පොඩ්ඩක් ඉතින් අපි මේක හදාගන්නකම් පාවිච්චි කරන්න වෙනවා කියන එක. නෑ මේක ඇත්ත කතාව ගත්තොත් එතකොට අපි දන්නවා. නමුත් අපිට මේක නවත්තන්න බෑ. මේ තියෙන තත්ත්වය අනුව ආහාර ඒ කියන්නේ අපිට ආහාරයට ගන්න වෙනවා. චතුර අපි මෙහෙම කියමු. දැන් මම කලින් කිව්වා වගේ අපි ගෙදරින් එළියට බහිනකොටම රිස්ක් එකක් අවදානමක් අපිට තියෙනවානේ. දැන් අපි පයින් පදිකෙක් නම් අපි වාහනයකට යට වෙන්නට පුළුවන්. ඒ වගේම අපි මෝටර් සයිකල් එකක යනවා නම් අපි අතින් කාවහරි යට වෙන්නත් පුළුවන්. ඒත් එක්කම අපිට අනතුරක් වෙන්නත් පුළුවන්. මෝටර් කායක යනකොටත් එහෙමයි. ඉතින් අපි මොකද කරන්නේ? අපි ගෙදරට වෙලා ඉන්නවද නැහැ. එතකොට අපි මෝටර් සයිකල් යනවා නම් අපි ඒකට හෙල්මට් එකක් පාවිච්චි කරනවා. මෝටර් සයිකල් එළියට ගන්නකොට තිරිංග හරියට වැඩ කරනවද කියලා බලනවා. ලයිට් පත් වෙනවද කියලා බලනවා. අපි වාහනයක යනවා නම් අපි සීට් බෙල්ට් දානවා. එයා බෑග්ස් තියෙන වාහනයක් පාවිච්චි කරනවා. ඒ වගේ තුලින් අපිට දැන් පදිකෙක් නම් අපේ පාරේ පදික මාරු වෙන නිතරම මාරු වෙන්න ඕනි. පදික වේදිකාවේ යන්න ඕනි. ඒ වගේ ක්‍රම පාවිච්චි කළා අපි මේ අවධානය අඩු කර ගැනීම තමයි කරන්නේ. ඒතකොට ආහාර විද්‍යාවෙත් මේ මූල ධර්මයම තමයි පාවිච්චි කරන්නේ. අපි මුලින්ම උපද්‍රව අඳුර ගන්නවා. අපි ඉංග්‍රීසියෙන් හැසඩ්ස් කියලා කියනවා. මේ හැසඩ්ස් පුළුවන් තරම් අපි අවම කිරීම තමයි කරන්නේ. ඒ තුලින් තමයි අපි ආහාර සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කරගන්නේ. දැන් ඔය පොල්තෙල් සම්බන්ධයෙන් කතොත් ඒ නිෂ්පාදන ආයතන වලට අපි කියනවා ඉංග්‍රීසියෙන් good manufacturing practices කියලා.
ඒ ගුඩ් මනිෆෙක්චරින් ප්‍රක්ටිසස් අපි ඔබට අනුගත වෙනවනම් මේ ප්‍රශ්න එන්නේ නැහැ. මං කියන මේක දැන් ඔබතුමා කියන එකට මං එකගයි වාහනයක් යනකොට අපි වාහනේ ගන්න පුළුවන් උපරිම සීමාවෙන් ගන්න පුළුවන් අපිට හොඳ වාහනයකට යන්න පුළුවන් අපි ඒ වාහනේට සීට් බෙල්ට් පදින්න පුළුවන් ඒ ඔක්කොම අප ගන්න වාහනේ ඒ දේවල්. හැබැයි මහා මාර්ගයේ නීති රීති හදලා තියෙනවා පාර මෙහෙම යන්න ඕන ඔයගොල්ලෝ ඉන්න ඕන මෙහෙන් කහයිරි තියෙනවා ඒ අනුව කලර් ලයිට්ස් තියෙනවා අපි නවත්තන්න ඕන කොතනද කියලා. මහා මාර්ගයේ නීති හදලා තියෙන්නේ අපි නෙමෙයි. අපි අපේ ආරක්ෂාව තහවුරු කරගන්න. ඒතර රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරනවා කියන එක පෝෂණ වේදීන්ට පෝෂණ සංගමයට කොට වගකීමක් තියෙනවා. රටේ ප්‍රමිති ආයතන වලට අනිකුත් ආයතන වල වගකීමක්. ඒතර ඒක හදන්න ඕනේ පිරිවිතර ගන්න ඕන ඒගොල්ලෝ. ඉතින් දැන් ඔබතුමාගේ තර්කෙම කොටසක් තියෙනවා නේද? ඒතකොට අනිත් පැත්තට දැන් අපි 10 සීමාවේ ඉන්න එකත් ප්‍රශ්නයක් ද කියලා හිතෙන්නේ නැද්ද? එහෙම වුණාම අපේ ආහාරවල මේ 10 සීමාවේ තියෙනවා නම් ඇෆ්ලටොක්සින්. පැහැදිලිවම. දැන් අපි වැඩි ප්‍රමාණයක ඉඳලා එකපාරට බිඳුවට අපිට එන්න බෑ. ඒකෙන් අපි මේ දැන් අපේ පිරිවිතර ඒ ස්ටෑන්ඩඩ්ස් ඒවා ඒ නීති රාම පද්ධතිය මං හිතන්නේ සෑහෙනවා. නමුත් මේක ක්‍රියාත්මක කිරීමේදී යම් ගැටලු තියෙනවා. ඔබ කියෝ වගේ දැන් කලර් ලයිට්ස් ඔක්කොම හදලා මේ නිවැරදිව ඉරි ඇඳලා ඔක්කොම කරලා තිබ්බට ඔබ අපි දකිනවා ඉරි නැති තැන් වලින් මිනිස්සු මාරු. ඊට පස්සේ වම දකුණ මාරු වෙලා යන අවස්ථා අපි දැකලා තියෙනවා වාහන. ඉතින් මෙතනදී අපි සැමගේම වගකීමක් තියෙනවා. ආහාර නිෂ්පාදකවරුන්ගේ එතකම මේ නීති රාමු සකස් කරන ඔබ කියෝ වගේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය තමයි මේ දැන් ටෙස්ටිං මේවා කොච්චර ප්‍රමාණයක් තියෙනවද නැද්ද කියන එක ගැන තීරණය කරන්න. ඉතින් මේ වගේ දේවල් සියල්ලම ගත්තහම මේ වගේ හැමතැනම පොඩිපොඩි අඩුපාඩු තියෙනවා. ඉතින් මේ අපි අඩුපාඩු මගහරාගන ඉදිරියට යන එක තමයි අපි සැමගෙම වෙන්න. මං හිතන්නේ ඔබතුමිය ටිකක් පරිස්සම් උත්තරයක් දුන්නා. ඒකට තමයි මං අහන්නේ. එතකොට දැන් මේ ඇෆ්ලටොක්සින් සමහර වෙලාවට හරකුන්ට වෙනත් කිරි අපි ලබාගන්න සත්වයින්ට පවා ආහාරයට ගැනෙන්න පුළුවන්. එතකොට එහෙම අවුනොත් දැන් මව් කිරිවලත් ඇෆ්ලටොක්සින්ස් තියෙනවා කියලා වාර්තා වුණා. එතකොට මේක ඇත්තද? එහෙම වෙන්න පුළුවන්ද? කලින් මහාචාර්ය ටෙරන්ස් මහත්තයා විස්තර කරා වගේ ආහාර දැන් අපි කන ආහාර ඇෆ්ලටොක්සින් වලින් අපවිත්‍ර වෙන්න පුළුවන්. ඒ වගේම සතුන් පරිභෝජනය කරන ආහාර ෆාම් වල ඉන්න සත්තු පරිභෝජනය කරන ආහාර අපවිත්‍ර වෙන්න පුළුවන් මේ ඇෆ්ලටොක්සින් වලින්. ඒ වගේ සතුන් මගින් නිෂ්පාදනය වෙන කිරි භාවිතා කරොත් අපිට ආයිමත් කැරියෝව ඉෆෙක්ට් එකකින් එන්න පුළුවන් ඇඟට ඇෆ්ලටොක්සින්. ඒ වගේම බබාට යන්නත් පුළුවන්. අම්ම කන කෑම ගැනත් හිතන්න ඕන ගොඩක් කියන එකයි මේ කියන්නේ නේ. දැන් මෙහෙම ගියාම දැන් මේක නිකන් ජනතාව බය කරා වගේ එකක් වෙන්න පුළුවන් නේද? නිකන් ඇත්තටම පත්වීමක් වෙන්න අවශ්‍ය නැහැ. ඇෆ්ලටොක්සින් තිබිච්ච දෙයක්. ඒක ඇත්තටම අපි මහාචාර්ය ටෙරන්ස් කිව්වා වගේ අපි දැනුවත් වෙන්න ඕන. දැනුවත් වෙලා ඒව හඳුනගන්නේ කොහොමද? ඒක ඒ වගේ ආහාර පරිභෝජනය නොවෙන්න නොකරන්න අපි වග බලා ගන්න ඕන. ඊට අමතරව අපේ සිස්ටම් එක හදන්න ඕන. ඒවා අවම වෙන විදියට ආහාර ආරක්ෂිතතාවය ඉහළ මට්ටමක පවත්ව ගන්න. ඒක දවසකින් දෙකකින් කරන්න අමාරුයි චතුර. ඒක කාලයක් තිස්සේ අපි හොඳට ප්ලෑන් කරලා කරන්න ඕන දෙයක්. ඇත්තටම අපි පෝෂණ සංගමයේ විදියට අපි අපේ සියලු සහයෝගය දෙන්න බලාපොරොත්තු වෙනවා ඒ සම්බන්ධයෙන්. පෝෂණ සංගමයට මොන වගේ දායකත්වයක් දෙන්න පුළුවන්? උදාහරණයක් විදිහට දැන් අපි සාමාන්‍ය ජනතාව මේකේ තියෙන සංඝටක දන්නෙත් නැහැ මුකුත් දන්නේ. අපි හිතමු දැන් අපි කිරි අරගෙන තියෙනවා. මේ හරක් ආහාරයට අරගෙන තියෙන්නේ ඔය ඒ කියපු සංඝටක අඩංගු තනකොළ. එතකොට කිරිවල තිබ්බෝතින් අපි ගෙදර ගෙනල්ලා මේ කිරි සෙල්සියස් අංශක අපි හිතමු 100 80න් උඩ 100ටම රත් කරා කියලා. එහෙම රත් කරලා අරගෙන බිව්වොත් එතකොට මේවා අපේ ශරීරගත වෙන්න පුළුවන්ද? ඇෆ්ලටොක්සින් නැති වෙනවද? තියෙන අනිත් හොඳ දේවල් නැති වෙනවද? මොකක්ද ඇත්ත කතාව? ඇත්තම කතන්දරේ චතුර මේ ඇෆ්ලටොක්සින් ගැන ලංකාවේ මුලින්ම පර්යේෂණ සිදු කරේ මානියෝජනය කරන දෙපාර්තමේන්තුව පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ආහාර විද්‍යා හා තාක්ෂණ දෙපාර්තමේන්තුවේ වක හිටපු මහාචාර්ය උපාලි සමරජීව. එතුමා මුලින් හිටියේ පොල් පර්යේෂණ ආයතනයේ. එතනදී තමයි ඒ පර්යේෂණ පටන් ගත්තේ. ඊට පස්සේ එතුමා විශ්වවිද්‍යාලයත් එක්ක සම්බන්ධ වුණා. එතනදී එතුමා විශාල පර්යේෂණ රැසක් ලංකාවේ සිදු කරා. මේ ඇෆ්ලටොක්සින් කියන සංයෝගය ලෝකයේ ප්‍රථම වතාවට හඳුනාගන්නේ මහා බ්‍රිතාන්‍යයේ 1961 වර්ෂයේ. 1961 වර්ෂයේ එහි කලුකුම්
ලක්ෂයක් පමණ මිය යනවා එක පාරට. එතනදී ඒ විද්‍යාඥයෝ මරණ පරීක්ෂණය කරලා බලනවා බැලුවහම මේ සියලුම සතුන්ගේ අක්මාව විශාල වෙලා අක්මාව අප කියන ඉන්ෆ්ලමේෂන් එකක් විශාල වෙලා මේ හානි වෙලා රතු වෙලා තිබනට දක්නලම. ඉට පස් ඒගොල්ලෝ දිගින්දිකට විශ්ලේෂණය කළ මොකක්ද වෙලා තියෙන කරන්තමට ඒකුළු හාගත්තා මේ කලුකුම් සතුන්ට දීලා තියෙන ආහාරයේ රටකජු තිවිලා තියෙන. ඒ රටකජු විශ්ලේෂණය කරගෙන යනකට රසායනිකව ඒගොල්ලො හඳුනාගත්ත කම්පවුන්් එක සංයෝග. මේ ලෙඩේ ගැන තකොට එවක පශු වෛද්‍යවරුන් දැන හිටිය නෑ ඒගොල්ල මේ ලෙඩට නමත් තිබ ටර්කි එක් ඩිසිස් කෙල්තම ඒගොල කිවේ. පස්සේ මේ සංයෝගය හඳුනගත්තට පසේ ඒගොල් සංයෝගයට නමක් දුන්න ඇෆටොක්සින් කිය ඇපටොක්සින් වර්ග ගන්නාවක් හඳුනාගත්තා. එතනින් තමයි මේක ලෝකයට එඩියට ආවේ. ඉතිං මේ ඇෆලට දැන් අපි මේ පසුගිය සතිකීපය තුළනේ ඇෆලටොක්සින් කියන වචනය සමාජයට යොමන් සමාජයට ඔව. නමුත් චතුර මේ ඇෆලටොක්සින් කියන සහ ඒ සම්බන්ධ අනිකුත් විෂ රසායන මයිකටොක්සින්ස් මේ ලෝක ඉතිහාසයේ 9වෙනි ශතවර්ෂයේ 14වෙනි ශතවර්ෂය කාලෙදී මිනිසුන් ලක්ෂ ගණනක් විශේෂයෙන්ම මධ්‍යම යුරෝපයේ මිය ගිය. මේවට හේතුවත් මේ මයිකටොක්සින්ස්. රුසියාවේ ලක්ෂ ගණනක් මිය ගිය. එතකොට ඒවට හේතුවත් ඒ දවස්සල ඒ අය දැනන් හිටිය නෑ මොකක්ද මේ වෙන්න කියලා ඒගොල්ලොන්ට දැනුනා මේ පුස්කාපු තිරිගු සහනිකුත් ධාන්‍යවර්ග ආහාරයට ගත්තා මොකක් හරි වෙනවා කියන එක යමක් දැනන් හිටිය. පස්සෙ තමයි දන්නේ ඒ දවස්සල තිවිච්ච විශරසායන තම ගොට් ඇල්කොලයිඩ් කියන එක. ඒ නිසා ඒකෙන් ගොටිසම් කියන තත්ත්වය ඇති වෙලා මිනිස්සු විශාල ගන්නක් මිය ගයකට ඒදවස්සල කිවේ සෙන්තැන්තනිස් ෆය කියලා එත හෝලි ෆය. මොකද ඒක හැදුනහම මේ මනුස්සයන්ගේ අතපය ගිනි ගන්නවා වගේ අන්තිමට වෛද්‍යවරුන්ට අතපය කපාදාමනට සිද්ධ වුණ. හිටිය හොත් මට විරාමහිට යන්නතුන් අර කිරි රත් කිරීමේදියක නැතිවෙනවද නැබේ ප්‍රශ්නය ඇතන ප්‍රශ්නය අමතක වුණ කිරි රත් කලා මේ ඇෆලටොක්සින් කියන විශේෂය රත් කලාට ඉවත් කරන්නට බෑ මේක තමයි මේක තියෙන භයනකම්. නිෂ්පාදනය වුණාට පස්සේ විනාශ කිරීම ඉතාමත් මපහසු. සෙල්සියස් 100ට නෙමේ සෙල්සියස් 200ට රත් කරත්. මේ ඇෆලටොක්සින් වර්ගය පොඩි ප්‍රමාණයක් විනාශ කරන්නට පුළුවන්. නමුත් ඒක තියෙන විශසහිත බවත් එක් සංසන්ධනය කරහම සැලකයුතු පමණකින් අඩු කරන්නට හැකියාවක් නෑ. අඩු කරන්නට පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකයි තියෙන. එකක් තමයි පාරජම්බුල කිරණට යොමු කරන එක එතන්දි විනාශන නමුත් ඒක ප්‍රායෝගික කරන්නට අපහසුයි. දෙවනි ක්‍රමය තමයි පොල්තෙල් වල වගේ වනම් පොල්තෙල්ල මේ ඕනම තෙල් වර්ගයක් රසායනික ද්‍රව්‍ය යොදලා පිරිපහදු කරන්නට ඕන විරංජක කාරක යොදන එක විරංජකාරකවලට අමතරව මෙතන්දි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කෝස්ටික් සෝඩා කෝස්ටික් සෝඩා වලින් පමණමයි පත් කිරීම හැකියාවති. හොඳයි දැන් විදිහ දැනගත් කලෝස්ටික් සෝඩ ඕන නැති විදිර පාච්චි කරන බෑ ඒ ගැන කියන්නම් මේ විරාමෙන් අනතුරුව. ආරාධන කරේ ශ්‍රී ලංකා පෝෂණ සංගමය නියෝජනය කන මහාචාරරුන් දෙපලකට සභාපත්තුමිය ඇතුළුව. අපි කතා කරේ අපලටොක්සින් කොයි විදිර තියෙන්න්න පුළුවන්ද කියලා තොට මේක රත් කරාට නැතිවෙන්න නෑ කියලා කිව සෙල්සිස්ක සියදි කොහොමත් නෑ කිව්වා. තිං ඒ අනෝබ දන්න මොනමන තැන්වල දැන් තියෙන්නේ කියලා අපි කතා කරපු දේවල් එක්ක. එතොට දැන් ලංකාවට ගේන දේවල් ගත්තැන් පස්සේ අපි ගත්තොත් මේ චාරුක් වාර්තාව මේ ෆාම් මොයිල් කරුඩ් ඔයිල් පිරිපහදු නොකරපුවා මේ ඔය විදිහටද මේ වගේ මේ එන්න මෙහම පාටිං හොයන්න පුළුවන් අපිට. ඕ දැන් පාම් සම්බන්ධයෙන් පාම් තෙල් අපි උකහා ගත්ත ගමන් ඒකට කියනප කරුඩ් පාම් ඔයිල් කියලා. ඒක සාමාන්‍ය මනුස්සයකුට පෙන්නොතුන් එයට හිතාගන්න බෑ මේක තෙල්වර්ග ඇද කියලා. ොද ඒක බීට කැරටින් කියන සංයෝගී තමත් විශාල ප්‍රමාණයකින් තියෙන සමන අපි ගෙන 5500ක් විතර PPM තියෙනවා. ඉතර මේ ටික මේ පාම්තෙල් පිරිපහදු කළේ නැත්තන් අපිට ආහාරයට ගන්නට බැහැ. එතකොට ඔබ මේ රූපරාමය දැක්කේ තද තැඹිලි පාට තෙල් විශේෂය තමයි ඒ පාම් ගෙඩියෙන් උකහගත්ත ගමන් සමන ෆෘට් එකම තැඹිලි පාතයි කොමත් එක මේ කරම විදිිය. ඉති ඒ නිසා දැන් ඒ කරූඩ් ඔයිල් පිරිපහදු කලාට පස්ස තම අපිට ආහරට ගන්න පුළුවන්ගෙන ගොඩක් තෙල් වර්ග හෙමයි. නමුත් අපේ පොල්තෙල් ගත්තාම ලංකාවේ බහුතරයක් ගොඩක් පාවිච්ච වෙන්නේ කරූඩ් ඔයිල්ම තමයි අපි විශේෂයෙන් පිරිපහදුවකට ලක් කරන්නේ නැහැ. ඉතින්
පොල්තෙල් සම්බන්ධයෙන් මේ ලොකුවට පිරිපහදු කරනවා නම් තමයි හොඳ. පැයි පිරිපහද නොකරත් අර වර්ණය ලොකු වෙනසක් වෙන්නේ නෑ. දෙකින්ද එක ලොකු ගැටලුවක් නෑ නමුත් පාම් තෙල් වගේ පිරිපාද නොකර අපිට භාවිතයට ගන්නට අපහසු. අපි දකින දේවල්වලට අමතරව දැන් එක පාටම අපිට හිතන්න පුළුවන් මහාචාර්යතුමනි මේ දැන් හරි ඔක්කොම තියෙනවා ප්‍රශ්න අපි දැන් ඔක්කොම විස ඇවිල්ලා දින රටේම විස තමයි අපි මේ කන්නේ කියලා. අපිට මේකෙන් ගැලවෙන්න විදිහක් නැද්ද? ඒ කියන්නේ අපි විස කනවා නමුත් අපිට සිදුවන බලපෑම අඩු කරගන්න විදිහක් මොකක් කරේ? ඇත්තටම ඒක දැන් ආහාරයක් නිෂ්පාදනය ගත්තොත් ඒක ලොකු දීර්ඝ දාමයක් වගේ දෙයක් ලොකු ප්‍රොසෙස් එකක්. ඒ ගොවි පොලේ ඉඳන් කුඹුරේ ඉඳන් ආහාරය නිපද වෙලා අපේ කෑම පිගානට එන දක්වා ඒක ලොකු දීර්ඝ ප්‍රොසෙස් එකක්. ඒ මුළු ප්‍රොසෙස් එකම හරියට හැදෙන්න ඕන. ක්‍රියාවලියම අඩුපාඩු තියෙන තැන් හැදිලා හොඳට දියුණු වුණාම තමයි මේක අපිට හදා ගන්න පුළුවන් වෙන්නේ. ඒ අතර ඒ එකම ජනතාව හැම දෙයක් ගැනම හොඳින් නිවැරදි දැනුම ලබා ගන්න ඕන. සහ අපි ලබා දෙන්න ඕන. ජනතාව ලෑස්ති වෙන්න ඕනේ නිවැරදි දැනුම ලබා ගන්න. සමහරවිට Facebook වල එහෙම යන දේවල් සමහර ඒවා නිවැරදි නොවෙන්න පුළුවන්. දැන් අපිට උදාහරණ විදිහට දැන් අපි හැමතිස්සෙම අපේ ටිකක් අපි ආඩම්බරයි ඉතිහාසය ගැන කියන්නේ අපේ රටේ ඉන්නේ අමුතු ජනතාවක් අපි සිංහල ජනතාව ශ්‍රී ලාංකිකයෝ විදිහට අවුරුදු ගාණක් තිස්සේ කෑවේ හැමදේම ලුණු ඇඹුල් ඔක්කොම පදමට අරගෙන අපේ මේ දේශීය ක්‍රමය වෙනස් වෙච්ච එක තමයි වත් තිබිච්ච ක්‍රමය වෙනස් වෙන එක තමයි මේකට හේතුව කියලා. ඒතර අපි ගොඩක් ආහාර ද්‍රව්‍යත් එක්ක ඖෂධ ಜಾති ආහාරයට ගත්තා. නමුත් දැන් ඒවා වෙනස්ලා තියෙනවා. ඒතර ඒවා ඒ වගේ දේවල් කරොත් පුළුවන් ද මේ ඇෆ්ලටොක්සින් ආහාරයට ගත්තත් ඒ වගේ සැරමකා දාන්න ඒ වගේ තියෙන බලපෑම් මකා දමන්න? ඔව් චතුර දැන් ඇෆ්ලටොක්සින් පමණක් නෙමේ පිළිකාකාරක අපිට ශරීරගත වෙන ප්‍රධාන ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි ආහාර මගින් සහ ජලය මගින්. අනිත් එක තමයි අපි මහාචාර්යතුමිය කිව්වා වගේ මේ ආශ්වාස ප්‍රශ්වාස කරන වාතයත් එක්ක එනවා. ගොඩක් එන්වයරන්මන්ටල් කන්ටැමිනන්ට්ස් කියලා අපි කියන මේ පරිසරයෙන් එකතු වෙන ද්‍රව්‍ය ඩයොක්සින් වගේව ශරීරගත වෙනවා. එතකොට මේ විෂ එමෙතන් පිළිකාකාරක ශරීරයට නිතරම දෛනිකව අපිට කුඩා ප්‍රමාණයෙන් ඇතුල් වෙනවා. ඒක වළක්වන්නට අපහසුයි. ඉතින් ඒ නිසා අපේ ශරීරයේ ස්වාභාවිකවම තියෙනවා යම්කිසි පද්ධතියක් අපේ මේ පිළිකාකාරක පුළුවන් තරම් ඉවත් කරන්නට. සාමාන්‍ය තත්ත්වයට යටතේ සාර්ථකව වැඩ කරනවා. නමුත් යම් අවස්ථාවල මේ පද්ධතියේ තියෙන ප්‍රශ්න නිසා අර පිළිකාකාර ජය ගන්න අවස්ථාවලදී තමයි මිනිස්සෙකුට පිළිකා හැදෙන්නේ. ඉතින් ඒකෙන් එකක් තමයි ඇන්ටිකාසිනෝජන්ස් කියලා අපි කියනවා. ඇන්ටි කැන්සර් කම්පවුන්ඩ්ස්. මේ අපි ස්වාභාවිකව ආහාරයට ගන්න ආහාර වලින් මේ ඇන්ටි කැන්සර් කම්පවුන්ඩ්ස් ලබා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම අපි දන්නවා මේ කරවිල ඇටවල තියෙනවා ඉලියොස්ටරික් අම්ලය කියලා විශේෂිත මේදාම්ලයක්. එතකොට මේ මේදාම්ල වලින් ඒ කාර්යය කරනවා. තව තියෙනවා conjugated linoleic acid කියලා. මේවා ස්වාභාවික ආහාර වලින් අපිට ලැබෙනවා. ඇත්තටම සත්කිරි වලිනුත් ලැබෙනවා. මේ වගේ ඉතාමත් වැදගත් කාර්යයක් කරනවා අර මේ පිළිකාකාරක වල පිළිකාකාරක ගතිය මර්ධනය කිරීමට හැකියාව ලැබෙනවා. දැන් ඔහොම තව කීපයක් කියන්න බැයිද නැත්නම් මොකද අපේ කට්ටිය දැන් කරවිලට විතරක් කන්න පුළුවන් මේක අහන් ඉඳලා ඉවරලා ඊට පස්සේ කරවිල වැඩිපුර කන්න පුළුවන්. මොනවද තව තියෙන දේවල් දෙන පරිසරයේ? විශේෂයෙන්ම අපේ පළතුරු වල අඩංගු ෆීනෝලික සංයෝග. දැන් උදාහරණයක් විදිහට මේ දෙලු. දෙලුම් කියන්නේ ප්‍රතිඔක්සිකාරක ඉතාමත් විශාල ප්‍රමාණයක් අන්තර්ගත චාර. අපේ ලංකාවේ තිබිච්ච පළතුරු දැන් ඒවා අවාසනාවකට එච්චර අපිට මේ දක්නට ලැබෙන්නේ නැහැ. දම් වර්ග විශේෂයෙන් දම්මා දම්මේවා බෝවිටියා බෝවිටියා කියන්නේ හදලා බොන්නද කියන්නේ? හීම් බෝවිටියාද? ගැටලුවක් නැහැ. ඔව්. දැන් අපි ඔය හීම් බෝවිටියා වල හෙපට ප්‍රොටෙක්ටිව් ඉෆෙක්ට් එක. එහෙම නැත්නම් මේ අක්මාවේ සෛල ආරක්ෂා කර ගැනීමේ හැකියාව මේ වෙනට ලෝකයේ තහවුරු වෙලා තියෙනවා. මම දැක්ක ලංකාවේ මේ එක්තරා ආයතනයකින් ආයුර්වේද හා සම්බන්ධ ඒගොල්ලෝ වෙළඳපොළට ඉදිරිපත් කළත් එක්ක තියෙන පානයක් විදියට හෝ කුප්පියක. ඉතින් මේවා මේ අපේ ආහාර හරියට අපි ලබා ගන්නවා නම් යම්කිසි ප්‍රමාණයකට මේ මර්ධනය කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් එනිසා චතුර කිව්වා වගේ මේක මේ කලබල වෙලා මහා කලබගෑනියක් ඇති කරගත යුතු නැහැ. මම අර ඉතිහාසය ගැන කිව්වෙත් මේ ඉතිහාසයේ මේවට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ලෝකේ ගොඩක් තැන්වල මේවා වෙලා තියෙනවා.
අපිට විතරක් ඇතිවෙච්ච ප්‍රශ්න නෙමෙයි. අපි විද්‍යානුකූලෝ මේවට විසඳුම් ලබා දෙන්නට ඕන. පාරිභෝගිකයා විදියට නිවැරදි තොරතුරු දැන ගැනීම අපේ වැදගත් දෙයක්. අපි එතකොට තව මේ ආහාර රටාව පරිපූර්ණ කරගන්න තෝතින් එහෙම නැත්නම් අපේ එදිනෙදා දැන් අපි ගොඩක් වෙලාට මස් වර්ග වැඩිපුර ආහාර ගන්නවා, රතු මස් වර්ග ගන්නවා, ගොඩක් මේ කොළ ಜಾති, එළවලු ಜಾති නාගරික ජනතාවට කැවෙනවා අඩුයි. ඒතර මේකේ ප්‍රතිඵල තව ගන්න පුළුවන් විදි තියෙනවද ඔබතුමියට හිතන විදියට? වෙන මොන හරි ආහාර වලින් එකතු කරලා. ඇත්තටම මම මෙහිදී සඳහන් කරන්න කැමති අපි එකිනෙක එක ආහාරය ගැන කතා කරනවා. ඒකම සමබල ආහාර වේලක් ගන්න ඕන කියන එක මම මෙතනදී විශේෂයෙන් සඳහන් කරන්න කැමති. ඒකම ඒ ආහාර වේලේ විවිධත්වය වැඩි කරන්න ඕන. හැමතිස්සෙම විවිධත්වය වැඩි කරන්න ඕනේ. එතකොට එකම වර්ගයක් දිනපතා විශාල වශයෙන් කෑවොතින් තමයි ওই වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අපේ ආහාර වේලේ විවිධත්වය වැඩි කරගත්තම එන්න පුළුවන් ගොඩක් අවදානම් අඩුයි. ඒ වගේම අපි ඒක හොඳ සම්බල ආහාර වේලක් ගන්නවා. විශේෂයෙන්ම අපි මතක තියාගන්න ඕන අපේ ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර වේලේ අපි ගන්න එළවලු පලා වර්ග ප්‍රමාණය අඩුයි. ඒ වයින් අපිට ඔය ප්‍රතිඔක්සිකාරක විශාල ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. විටමින් A, C, E බහුල ආහාර ගන්න ඕනේ. ඒකම අර සෙලිනියම් කියන මිනරල් එක ඛනිජ වර්ගයක් අපේ ආහාර වේලට එකතු කරගන්න පුළුවන් නම් හොඳයි. හතු වර්ග, ඔය ඇට වර්ග වලින් ඒවා අපිට ලැබෙනවා. ඇට කියන්නේ සීඩ්ස්, කජු ඒ වගේ ඇට වර්ග වලිනුත් ලැබෙනවා. ඒ කියන්නේ හැමතිස්සෙම අපේ පිගාන විවිධ වර්ණ වලින් සහිත ලස්සන පිගානක් නම් පලා වර්ග එළවලු හැම දෙයකින්ම තියෙන ආහාර වේලක් වුණාම අර එන ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා. කියන්නේ ඇෆ්ලටොක්සින් කෑවත් අපිට මේකෙන් වෙන බලපෑම අඩු කරගන්න පුළුවන් මේ හරහා අපිට. මම අදහස් කරන්නේ අපි ඇෆ්ලටොක්සින් සහිත ආහාර ගන්න ඕනේ කියලා. අපිට වැරදිලා කැවුනත් දැන් අපිට කැවෙනවා ඇතිනේ මේ විදිහට මේ ප්‍රමාණය 10 මට්ටමේද තියෙන්නේ නැද්ද කියලා අපි දන්නේ නැහැ නේ. එහෙම වුණත් මේ අපි හැම වෙලෙම හොඳ ආහාර වේල, නැවුම් ආහාර බැලන්ස් ඩයට් එකකට එකතු කරගෙන ගන්න බලන්න ඕනේ. එතකොට ගොඩක් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. අපි යලිත් කේටේ විරාමයකට යමු වෙලා ඉන්න. මේ අද දරන බිග් ෆෝකස්. අද දරන බිග් ෆෝකස් සමග ඔබ එකතුව සිටින්නේ මහාචාර්යවරුන් දෙපළක් අපේ සාකච්ඡාවට ඇවිල්ලා ඉන්න විශේෂයෙන්ම පෝෂණ වේදය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී මට අවසානයේ අපි නවත්තපු තැන තමයි දැන් අපි ඇෆ්ලටොක්සින් වැරදිලා හරි කැවෙන්න පුළුවන්. නමුත් අපි කැවුනට අපේ ආහාර වේල සමබල ආහාර වේලක් නම් ප්‍රශ්නයක් නෑ. මේකෙන් ටිකක් කොරොත්තු දෙනවා කියන එක ඔබතුමිය කිව්වේ මම කියපු එක හරියද නැත්නම් මේක වෙනස් වෙන්න ඕනද? මම ඇත්තටම අදහස් කරේ දැන් ඇෆ්ලටොක්සින් ගත්තම චතුර අපේ ඇඟට ඇතුළු වුණාට පස්සේ මේ ඇෆ්ලටොක්සින් අපේ ශරීරයේ තියෙන සෛලවල විවිධ ද්‍රව්‍ය සෛලවලට බැඳෙනවා. නාස්ටික ද්‍රව්‍ය වලට පවා බැඳෙන්න පුළුවන්. එතකොට ඒවා වෙනස් වීම සිද්ධ වෙනවා. ඒ වෙනස් වීම සිද්ධ වීමත් එක්ක අක්මාවේ පිළිකා ඇතිවීමට අමතරව තවත් නොයෙක් දේවල් එන්න පුළුවන්. අපේ ප්‍රතිශක්තිකරණය අඩු කරන්න පුළුවන්. එතකොට තව ප්‍රජනනයට බලපාන්න පුළුවන් විවිධ නරක ප්‍රතිඵල එන්න පුළුවන්. ඔය පිළිකා ඇති වෙනවා කියන්නේ එකක් විතරයි. ඒක නිසා ප්‍රධානම දේ අපි ගන්න ආහාර ආරක්ෂිත වෙන්න ඕනේ. ඒක අනිවාර්යයි. ඒක අනිවාර්යයි. හැබැයි වැරදිලාවත් අපිට ආවොතින් ඒකෙන් වෙන ඩැමේජ් එක යම් කිසි ප්‍රමාණයකින් අඩු කරගන්න පුළුවන්. අපි ඇතිතරම් අපේ ආහාරයේ ප්‍රතිඔක්සිකාරක සහිත ආහාර වර්ග විශේෂයෙන්ම අලුත් එළවලු පළතුරු ඒවා ගන්නවා නම් ඒකෙන් මං කිසිම වෙලාවක අදහස් කරන්නේ ඒ වෙන හානිය බිඳුවට බහිනවයි කිය. ප්‍රශ්න තව ඇති වෙනවා ඇති හිතේ මං හිතන්නේ මේ අහන විදිහයි කතා කරන දේවල් ඔය එක්ක. එතකොට රටක් විදිහට අපි ජනතාව ටිකක් බියටපත් වෙනවනේ මේ හැම දෙයක් එක්කම. අපි මොකක්ද ඇත්තටම කරන්න ඕන මහාචාර්යතුමනි? මේකට බියවීම නෙමෙයි අපි කළ යුත්තේ මේ ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කර ගැනීම. අපි නිතරම අරමං කලින් කිව්වගේ පාරට බයිනකොට මේ අවදානම බින්දුව කරගන්නට බැහැ. යම් කිසි අවදානමක් තියෙන මේ අවදානම කළමනාකරණය කිරීම තමයි අපි කරන්නේ.
අපි ආහාර සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කර ගැනීමේදී අපි කරන්නේ මේ අවදානම අවම කර ගැනීම පුළුවන් තරම් අවම කර ගැනීම. ඉතින් ඒකට දායක වෙනවා අපේ නීති සම්පාදක මණ්ඩලයට අයිති සියලුම දෙනා රාජ්‍ය ආයතන සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රමුඛ ඊට අමතරව ආහාර නිෂ්පාදකවරුන් දැන් ආහාර නිෂ්පාදකවරුන් අත ලොකු වගකීමක් තියෙන මොකද ඒ අය තමයි මුළු ජාතියට ආහාර සපයන්නේ දැන් අවුරුදු අපි පොඩි කාලේ වගේ නෙමෙයි දැන් සුපිරි වෙළඳසැලකට ගියාම ඔබට දකින්නට පුළුවන් මේ පිළියෙල කරපු ආහාර වලින් පිරීලා සුපිරි වෙළඳසැල් ඉස්සර තුන් වේලෙන් අඩුම ගානේ වේල් දෙකක්වත් ගෙදරින් හදාගත්තට අද එහෙම නෑ. ඉතින් ඒක අපිට ආපස්සට අපිට පරණ යුගයට යන්න බෑ. අපි ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න ඕනේ. ඉතින් මෙතනදී අපි කරන්න පුළුවන් වෙන්නේ විශේෂයෙන් පාරිභෝගිකයා විදිහට මේ සම්බන්ධයෙන් දැනුවත්ව ඉඳලා ඒ අවදානම පුළුවන් තරම් අඩු කර ගැනීම. රජයක් පැත්තෙන් ගත්තත් මේ නීති සම්පාදනය පැත්තෙන් ගත්තත් ඒක තමයි වෙන්න ඕනි. දැන් අපිතම අපි ආනයනය කරනකොට අපි නීති දැඩි කරනවා. ඊට පස්සේ ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් දැන් වෙන රටවල් මේ ෆුඩ් රිකෝල් කියන එක හරිම සුලභයි. ෆුඩ් රිකෝල් කියන්නේ එකේ තියෙන වර්ග දෙකක්. නිෂ්පාදකයා විසින් තමන්ගේ ප්‍රඩක්් එකේ නිෂ්පාදනය මොක් හරි අඩුලූඩු කමක් තියෙනවා කියලා දැනගත්තොත් එයා වොලන්ටර්ලි ගිහින් ඒ ආහාර ඉවත් කරගන්න දැන් ගහන්නක් ඉදිර මට මතගේ කැන්ඩාවේ මිට වසර කීපයකට කලින් ඔක්‍රටොක්සින් ඒකත් මේ ඔය මයිකටොක්සින් වර්ගයක් ඒක තිවිලා ඒගොලු අඳුරගෙන ඒගොල්ලෝගේ තිවිච්ච පැකට්ස් මිලියන ගාන සීරියල් බෙක්පස් සීරියල් ඒගොල ඉවත් කරගත්තා. දෙවනි ක්‍රමය තමයි ආහාර නියාමනය ආහාර සෞඛ්‍යාරක්ෂිත බව නියාමනය කරන ඒජන්සිය එකකට ඒගොල්ලන්ට දැනගන්නට හම්බුණත් ප්‍රශ්නයක් තියෙනව කියලා ඒගොල්ලෝ කියන වහාම ඕගොල්ලන්ගේ ආහාර ඉවත් කරගන්න. එතකොට ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ඒකට ඔප්ෂන් එකක් නෑ ඒ තියෙන ආහාර ඉවත් කරගත යුතුමයි. එතකොට මේ වගේ දේවල් ලෝකයේ දියුණු රටවල නිතරම සිද්ධ වෙනවා. ඒගොල්ලෝ කොච්චර ඒගොල්ලන්ගේ ප්‍රමිතීන් උසස් වුණත් මේක ඕනම තැනක වෙන්න පුළුවන්. එතකොට ඒ අදාළ දේ කරලා පාරිභෝගිකයාව ආරක්ෂා කර ගැනීම තමයි කළ යුත්තේ. නමුත් අවාසනාවකට අපේ වගේ රටවල්වල මේ ෆුඩ් රිකෝල් කියන එක වෙන්නෙම නෑ. ඒ ආකාරයෙන් සිදු වෙන්නේ නැහැ. ඉතින් අපි එතනට යන්න ඕනි කවදා හරි. අපේ ප්‍රශ්නයක් තියෙනවා නම් අපි නොබියව ඉදිරිපත් වෙලා ඉවත් කරගන්න. ඒත් එක්ක මහජනතාව දැන් අපේ රටේ එහෙම වුණොත් එහෙම ඒගොල්ලෝ ඒ ආයතනයේ ජීවිතයට ආහාර ද්‍රව්‍ය මෙලදී නොගන්න තත්ත්වයට පෙළඹෙනවා. මේක වැරදි. ඉතින් මේ දෙපාර්ශ්වයේම මේ දායකත්වය අවශ්‍යයි. ආහාර නිෂ්පාදකවරුන්ට ලොකු වගකීමක් තියෙනවා. ඒගොල්ලෝ පුළුවන් තරම් ජනතාවගේ සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කරන්න ඕනේ. අපි ගෙදරක උයනවා නම් අපේ ගෙදර පවුලට විතරයි ඉන්නේ. නමුත් ආහාර නිෂ්පාදකවරු මුළු ජාතියටම ආහාර සපයන අය. ඒත් එක්කම අපේ පාරිභෝගික මහත්තුරුත් මහත්මීන් දැනගන්නට ඕනි පාරිභෝගිකයන් විදියට මෙන්න මේ වගේ දේවල් වෙනවා. ඒ වගේ වෙලාවදී තාවකාලිකව ඒ නිෂ්පාදනය ඉවත් කරාට පස්සේ මේ ඒ ආයතනය සම්පූර්ණයෙන් නැති කරලා දාන තත්ත්වයට පත් කරන්න හොඳ නැහැ. එතකොට ඒ ආයතන කවදක්වත් ඒගොල්ලන්ගේ ප්‍රශ්නය හදාගන්න බලා හදාගන්නේ නැහැ. ඊළඟ තත්ත්වයට උසස් වෙන්න උත්සාහයක් දරන්නෙම නැහැ. දරන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ බයයි. ඒ වගේ දෙයක් කියන්න බයයි. ඒගොල්ලෝ දන්නවා මේ එතනින් එහාට ඒ ආයතනයට පැවැත්මක් නැහැ කියලා. ඒ වගේ තත්ත්වයකුත් තියෙනවා. අපි අද කතා කරා ශ්‍රී ලංකා පෝෂණ සංගමේ සභාපතිතුමියටත් එන්න කියලා. ඒ වගේම අපි මහාචාර්යවරුන් දෙපළක් විතර උන් සම්බන්ධ වුණා අද මේ ගැන කතා කරන්න. ඇෆ්ලොටොක්සින් සහ වෙනත් පිළිකාකාරක වෙළඳපොළට නිකුත් වීම ගැන කතා කරන්න. ආහාර විද්‍යා සහ තාක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙරදින විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටෙරන්ස් පොන්තුචිත් මහත්මයා බෙහෙන්ම ස්තුතියි ඔබතුමාට. ඒකම ජෛව රසායන විද්‍යා අධ්‍යනාංශයේ රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ චන්දිමා මදු වික්‍රමතිලක මහාචාර්යතුමිය සම්බන්ධ වුණා. ඔබතුමියටත් බෙහෙන්ම ස්තුතියි. අපි වැඩසටහන අවසන් කරනවා. මධ්‍යන පත්‍රිකාශරය වුණ පුළුවන්. බොහොම ස්තුතියි.